නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස. කර්මය බුදුරජාණන් වහන්සේ මේ කර්මයට තනි වචනයකින් නිර්වචනයක් දුන්නා. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. මහණෙනි චේතනාව කර්මයයි කියලා. දැන් ඔබෙන් බොහෝ දෙනෙක් අහනවා මොකක්ද ඔය කර්මය කියන්නේ? ඔය බුදු දහමේ කර්මය කියලා උගන්වන්නේ මොකක්ද? ඇත්තටම මොකක්ද? බොහෝ වෙලාවට සමහරු ඔය ක්‍රියාවනි කියනවා. පිංගතුනි ක්‍රියාව සිදුවෙන්නේ චේතනාවක් එක්ක. ක්‍රියාවට මුල් වෙන චේතනාව කර්මයක් හැටියට බුදු හාමුදුරුවෝ පෙන්නනවා. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. චේතනා පහල කරලා මේ ලෝකෙ සත්වයන් කර්ම රැස් කරනවා කායයෙන්. අපේ කායික ක්‍රියාව තුළ චේතනාවක් එක්ක තමයි කය ක්‍රියාත්මක වෙන්නේ. වාචාය අපි කතා කරන හැම වචනයක්ම එක්ක චේතනාවක් සම්බන්ධයි. මනසා අපි හිතෙන් හිතනවා. ඒ හිතන හැම සිතුවිල්ලක්ම චේතනාවක් එක්ක බැඳෙනවා. මේ හිත ඇතුළේ චේතනා පහළ වෙනවා. එතකොට අපේ සිත කය වචනය කෙන තුන්දොරම ක්‍රියාත්මක වෙන්න චේතනාවක් එක්ක. අන්නේ චේතනාවම තමයි කර්මයක් බවට පත්වේ. දැන් ඔබෙන් කවුරු හරි ඇහුවොත් මොකක්ද ඔය කර්මය කියන්නේ? බුදු දහම මොකක්ද කර්මය කියන්නේ කියලා ඇහුවොත් ඔබට සරලව කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට ඔබ විස්තර කරලා දෙනවනම් චේතනාවට අපේ සිත කය වචනය කෙන තුන්දොරම ක්‍රියාත්මක වෙන්න මුල් වෙන්න චේතනාව. අන්නේ චේතනාව තමයි කර්මයක් බවට පත්වේ. ඊළඟට මේ කර්ම විපාක විෂය තමයි අපිට තේරුම් ගන්න බැරි. ඒක ඔබටවත් මටවත් සාමාන්‍ය මේ ලෝකෙ ඉන්න කාටවත් කර්ම විපාක විෂය පරිපූර්ණව තේරුම් ගන්න බෑ. ඒ කර්ම විපාක විෂය බුදු කෙනෙක්ගේ විෂයක්. කම්ම විපාකෝ අචින්තියෝ කියෙන. මහණෙනි මේ කර්ම විපාක අචින්තියයි. එක බුදු කෙනෙක්ගේ විෂයක්. සාමාන්‍ය මනුස්්‍යයන්ගේ චින්තන හැකියාව අපේ සිතීමේ පරාසය ඉක්මවාගිය දෙයක්. දැන් අපි හිතන ඇයි ඒක එහෙම වුණේ? ඇයි අරයට එහෙම වෙලා තියෙන්නේ? අච්චර පවකාරය යසාගේට ඉන්නවා. අර හොඳ මනුස්්‍යයාටමන මේ කරදර. ඇයි එයාට විතරක් කෝමයාට. එතවට අපි මෙහෙම හිතනවා. ඒ අපි අපේ දැනුමට අනු අපිට තේරෙන ප්‍රමාණයට අනු අපේ නුවනට අනු අපි තර්ක විතර්ක කරන. හැබැයි මතක තියාගන්න ඔබටවත් මටවත් තර්ක කරලා අපේ නුවනින් වටහා ගන්න පුළුවන් විෂය පතයක් නෙවෙයි කර්ම විපාක. එක අච්චින්තය දෙයක්. හැබැයි ලෝතුරා බුදුරජාණන් වහන්සේලාගේ බුදුනුවනට වැටහෙනවා කර්ම විපාක. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ දස බල ඥානයන් අතර සඳහන් වෙන විශේෂේ අතීත අනාගත වර්තමාන මේ කර්මයන්ගේ හේතු පල ඒ කුමන කර්මයක්ද මේ වෙලා විපාක දුන්නේ, අද කරන කර්මය කවද්ද විපාක දෙන්නේ, මේ සියලු කර්මයන්ගේ හේතු පල අවබෝධ කරගත්ත නුවණක් තියෙන බුදු කෙනෙකුට. එක බුදු කෙනෙක්ගේ දස බල ඥානය. හැබැයි අපිට ඒ නුවණ නෑ. සාමාන්‍ය කෙනාට එක තේරෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපිට තේරුම් ගන්න පුළුවන්දේ පුළුවන් ප්‍රමාණයට බෙදල විස්තර කරලා ධර්මය සඳහන් කරා. අපි ඒටික පමණක් තේරුම් ගත්තොත් අපිට ප්‍රමාණව. ඒ තමයි මේ චේතනා පහල කළ රැස් කරගන්න කර්මයන්ගේ කොටසා මෙලොව මතු වෙලා විපාක දෙනවා. එකට අපි කෙන දිට්ට දම්ම වේදනය කර්ම විපාක. සමහරයවා මෙලොව මතු වෙලා විපාක දෙනවා. සමහර කර්ම තියෙනවා මේ ජීවිතය නෙමේ ඊළඟ ජීවිතයට විපාක දෙන. උපපච්ච වේදනය කර්ම විපාක. තවත් කර්ම කොටසක් තියෙනවා ඒ කර්ම විපාක හැම ආත්මිකම විපාකදිදී විපාකදිදී යනවා. ඒ ආත්මෙන් දෙකෙන් තුනෙන් ආත්ම 50-100න් අවසන් වෙන්නේ. අපරා පරියවේදනය කර්ම කියන නිවන් දකිනකම් විපාක දෙනවා. හැම ආත්මිකම් විපාකදීගෙන 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 යන නිවන් දකිනකම්.
පිරිනිවන් පාන ආත්මෙ නිවන් දකින ආත්මෙත් අවසාන ආත්මෙත් විපාක දෙන කර්මතිය. එතකොට මම මේක සඳහන් කරේ මුගලන් හාමුදුරුව ගැන සඳහන් වෙච්ච නිසා. උන්වහන්සේටත් ඒ වගේ අපරාපරය වේදනය කර්ම විපාකයක් පස්සෙන් ආව. නිවන් දකිනකම් විපාක දිදියාපු කර්ම විපාකයක්. පිරිනිවන් පාන ආත්මෙත් එහි විපාක කොටසක් විඳලා උන්වහන්සේට පිරිනිවන් පාන සිද්ධ වුණ. තවත් කර්ම තියෙනවා දැන් සාමාන්‍යෙන් ඔබ අහලා ඇති අහෝසි කර්ම. අහෝසි වෙලා යනවා. හැබැයි සාමාන්‍ය මනුස්්‍යයම අහෝසි කර්ම ගැන අහලා දැනගෙන තියෙන්නේ සම්පූර්ණ වැරදි විදිහට. ඒ අයි හිතන්නේ කරපු පවක් පිනකින් වහගන්න පුළුවන් කිය. අර සාමාන්‍යයෙන් යම් ආගම්වල උගන්නනවා බුදු දහමෙන් නොවෙයි මේ පව් හෝදන්න පුළුවන් කිය. එතකොට මේ පව් සමාකිරීම් පව් හෝදල යවන අන්න ඒ වගේ දෘෂ්ටියකින් අහෝසි කර්ම ගැන හිතන්න පුළුවන්. සමහරු හිතන ඔය හොරකමක් කරලා දානයක් දීපු හම එක කැපිලෑනවා. හොරකමට දාන කැපෙන්නේ මතක තියාගෙන. කරපු හොරක මේ විපාක වෙනම හම්බෙනවා. ඔබ දීපු දානි විපාක වෙනම ලැබෙනවා. සමහර වෙලාවට කෙනෙකුට හිතෙන්න්න පුළන් අපරාධයක් කරපු පව්කාරයකුට දැන් වෙච්ච දෙවුණ හරකෙක් නිදහස් කරනවා. එතකොට ඕක හරි කියලා. මතක තියාගන්න ඔබ කරපු අපරාධී ප්‍රාණගාති විපාක ඔබට වෙනම ලැබෙනවා. ඔබ හරකෙක් නිදහස් කරලා මරණයට කැපවෙච්ච සතෙක් නිදහස් කරලා ජීවිත දානයක් දුන්නොත් ඒක විපාකයක් ඔබට සංසාර වෙනම ලැබෙන. ඒ නිසා කරපු පවක් පිනකින් වහන්න පුළුවන්කමක් නෑ. තමන් චේතනාවක් පහල කළ යම් කර්මයක් කරාද එහි විපාක නොවිදා ප්‍රහාණය කරන ක්‍රමයක් බුදු ඇසින්වත් දකින්නෑ කියල බුදු හාමුදුරුව පෙන්නවා. දැන් ඔන්න අපිට අද මාතෘකාවට පිවිසෙන්න ඔය ටික මුලින් ඔබ තේරුම් ගන්න ප්‍රමාණව. අපි යම් චේතනාවක් පහල කළ කර්මයක් රැස් කරාද එහි විපාක නොවිදා ප්‍රහාණය කරන ක්‍රමයක් බුදු ඇසින්වත් දකින්නෑ කිය. එහෙනම් අහෝසි කර්ම දැන් අපි ඒක හොඳ තේරුම් ගත්තොත් අපිට මේ කාරණය තේරුම් ගන්න පුළුවන්. අහෝසි කර්ම කියලා ධර්මය පෙන්නන්නේ ධර්මාවබෝධයක්ත් එක් අහෝසි වෙලා යන විපාක දෙන්න පරිසරයක් නැතිකම නිසා අහෝසි වෙන. ඒ අහෝසි වෙන්නේ විපාක දෙන්න විදිහක් නෑ පරිසරයක් නෑ. දැන් අපි හිතමු කෙනෙක් කොහෝම හරි වීරිය වඩලා සෝවාන් පලට පත්වෙනවා කියලා සෝතාපන්න වෙනවා. සෝතාපන්න පලට පත්වෙච්ච කෙනා උපරිම ආයමත් ඉපදුනොත් උපදින්නේ ආත්ම හතයි. ඒත් අපායක කොහෙවත් පැටෙන්නේ මතක තියාගන සෝවාන් වෙද්දිම සතර අපායෙන් සදහට මෙයා නිදහස් වෙනවා. එහෙමනම් එයා සසර කරපු කර්ම නිරේගාමී කර්ම තිරිසල්ලෝක උපදින කර්ම ප්‍රේතලෝක අසුරාපාය වැටෙන කර්ම පෙර සසර ඒව තියෙන්න්න පුළුවන්. හැබැයි සෝවාන් පලට පත්වෙනවා සමගම ඒ අපායගාමී සියලු අකුසල් අහෝසි වෙලා යන අන්න අහෝසි කර්ම. ඊළඟට කෙනෙක් මේ ජීවිතයේ කොහෝම හරි වීරිය වඩලා සකදාගාමී පලට පත්වෙනවා. සකෘදාගාමී කියන මාර්ග පලය ලබනවා. ඒකෙන කාමලෝක එක වතාවයි කියෙන උපදින්න. එහෙනම් එතනින් එහා විපාක දෙන්න සසරි සකස් වෙච්ච සියලු කර්ම ඔහුට අහෝසි වෙලා යනවා. ඊළඟට අපි හිතම කෙනෙක් අනාගාමී පලයට පත්වෙනවා. අනාගාමී කියලා කියන ද ආගාමී කාම ලෝකෙට ආයි එන්නේ නෑ කියන එක. මේ අපි කවුරුත්තින්න මේ දිවිය ලෝක මනුස්ස ලෝක සතරාපායි මේ ඔක්කොම කාම ලෝක. අනාගාමී වෙච්ච කෙනා කාම ලෝකෙ උපදින්නේ. ඒ කෙන උපදින්නේ සුද්ධවාස කියන බබලව. එහෙද ඉතිරි මාර්ග පල එකන අරහත්වය විතරයි යාට සාක්ෂාත් කරන්න තියෙන යාරහත් භාවට පත්වෙලා හෙම පිරිනිවන් පාන එතනින් ඉවරයි. එතකොට අනාගාමී වෙච්ච කෙනෙකුට කාමලෝක විපාක දෙන්න යම්තා කර්ම තිබුණද ඒවා එක ජීවිතයකට පමණක් සීමාවෙන එතනින් එහා විපාක දෙන්න පරිසරයක්න ඒ ජීවිතයා මරණින් මතුව ඒ ඔක්කොම අහෝසි වෙන. එයා උපදින්න සුද්ධවාස බඹලු එහි පිරිනිවන් පානවා. අපි හිත මේ ජීවිතය කෙනෙක් රහත් වෙනවා කියලා. ඒ උතු මරහත්වයට පත්වෙනවා සමගම එතනින් එහා හැබැයි මතක තියාගන්න දැන් මුගලන් හාමුදුරු ගැන සඳහන් වෙච්ච නිසා ඔබට නිරවුල් කරගන්න ලේසියි. රහතන් වහන්සේලාටත් පිරිනිවන් පානතෙක් ඒ ජීවිතයේ මතු වෙලා විපාක දෙන කර්ම තියෙනවා. ඒවට කෙන ප්‍රවෘත්ති විපාක කියලා. හැබැයි පිරිනිවන් පානවා සමගම
සියලු කර්මයන්ගේ විපාක අවසන් වෙලා යන එතනින් එහා විපාක දෙන්න පරිසරයක් නෑවා හෝසි වෙන. දැන් ඔය ටික තේරුම් අරගෙන අපි පැහැදිලි කරගමු ඔබට මේ ධර්ම දේශනාවට මාතෘකා කරපු ඒ පිංහතුන්ගේ ප්‍රශ්නය. එකක් තමයි අංගුලිමාල හාමුදුරුවන්ට මේ කර්ම විපාකදීපු ක්‍රමයක් මුගලම් මහරහත්තන් වහන්සේට විපාකදීපු ක්‍රමයක් අතර ස්වභාවය. ඉස්සරලා අපි අංගුලිමාල හාමුදුරුව නිරාකරණය කරගමු. බොහෝ දෙනෙකුට මේ අංගුලිමාල ගැන හිතෙන්නේ අංගුලිමාල කතාවේ කෙනෙක් හිතන්නේ අච්චර මිනී මරලා ඇගිලි කපල මිනිස්සුන්ට කොටලා පැවිදි වුණට පස්සේ මෙයාට ඔක්කොම හරි ගියාද අන්න එහෙම හිතනවාන. සාමාන්‍ය ඔබට තේරෙන වචනින්ම ගත්තොත් මිනිස්සු බලනවා පැවිදි වෙච්ච ගමන් අර කරපු ඔක්කොම හරිද. කෝ යාට ඒව විපාක දුන්න නැද්ද. අංගුලිමාල හාන්දුරුවන්ට කරපු ඔක්කොම අහෝසි වුණාද. ඒවැ විපාකයක් කාවේ නැත් අච්චර මිනි මරපු කෙනාට කොහොමද රහත්වවෙන්න පුළුවන්. ඕක තමයි බොහෝ දෙනෙකුට හිතෙන තියෙන ප්‍රශ්න දැනෙන ප්‍රශ්න. අංගුලිමාල හාමුදුරන්ගේ කතාව නිරවුල් කරගත්තොත් ගොඩාක් ප්‍රශ්න නැති වෙනවා. අංගුලිමාල කියන කෙනා ඔබ දන්නවා මිනිස්සු මරද්දිද සාමාන්‍යක බහලා තියෙන මේ ඇගිලි 1000ක මාලයක් හොයාගන්න 999ක් මැරුව කිය. හැබැයි 999ක් සම්පූර්ණ කරගත් බව ඇත්ත. නමුත් අංගුලිමාල මරපු ප්‍රමාණය 999 නෙමෙයි. එක දේශනාවල හොඳට බලපු හම් පේනවා. මුලදි අංගුලිමාල ඇගිලි කපලා බෙල්ල එල්ල ගත්තේ නෑ. ඒවා ගිහිල්ලා ගස් බෙනවල හැංගුවා. ගල්ගුහාවල්වල තැන් තැන්වල කපපු අයගේ ඇගිලි ගිහිල්ල හැංගුවා. ආයි ගමල්කට හරි කොහහරි රැකලා ඉදලා පිරිසක් මරලා ඇගිලි ටිකක් කපාගෙන එනවා. අතන්ට ඇවිල්ල හංගන්න බලන්නකොට කලින් හංගපු ඒවා සත්තු කාල ගිහිල්ලා. එක්කො ගිජුලිහිනියෝ සත්තු ඇදගෙන ගිහිල්ලා. ඊට පස්සේ කල්පනා කරම් මේවා තැන් තැන්වල හංගල බේරගන්න බෑ. ඊට පස්සේ තමයි ඇගිලි ටික බෙල්ල එල්ල ගත්තේ. දැන් ඔන්න ඇගිලි මාලයක් වගේ අමුණල බෙල්ල එල්ල ගන්නවා. දැන් ඔබ හිතන්න මේවා ප්ලාස්ටික් නෙමෙයින මේ රබරෝලින් හදපු ඒවත් නෙමේ. සාමාන්‍යයෙන් කෙනෙක්ගේ ඇගිල්ලක් කපලා මේක බෙල්ල එල්ලගෙන ඉන්නකොට ඔබම හිතන්න දවස් 2-3 යනකොට මේවා කුණු වෙනවා වැක්කෙරෙනවා. දවස් 2-3 යන 3-4යි උපරිම අර ඇගිලි කුණු වෙලා වැක්කෙරෙනවා. ඊට පස්සේ අංගුලිමාල කල්පනා කරා මේ ක්‍රමය හරියන්නේ. එක්කෙනෙක් දෙන්නෙක් 3-4 දෙනෙක් මරලා ටික ටික මරමරානං ඇගිලි 1000ක් එකතු කරගන්න හිටියොත් මට මේක කරගන්න ලැබෙන්නේ. ඊට පස්සේ අංගුලිමාල මිනිස්සු 100,000 ගණන් එක පාර මරණ ක්‍රම හොයන්න ගත්තා. ගැල් යන පාරවල් තියෙනවා කරත්ත 500ක් විතර මේ පාර යන්නේ. එක දිගට කරත්තවල යනකොට. මේ පාරෙ රැකලා ඉන්නවා. කරත්ත ඔක්කෝම පහුවෙනකං ඉඳලා කඩු අමෝරාගෙන පස්සෙන් කොටාගෙන ඉස්සරහට යනවා. කීප දෙනෙ පැනල දවාගන්නවා අර වැටිච්චායගේ ඇගිලිටික් කපාගන්න. මහරෑ ගම්මානවලට පනිනවා. ගංවල නිදාගෙන ඉන්න මිනිස්සුන්ගේ අංගුලිමාලගේ කායි ශක්තිය ගැන සඳහන් වෙනවා. රාත්‍රී ගිහිල්ලත් දොරට පයින් ගහනකොට උළුවස්සත් එක ගැලවිලා ගෙට විසි වෙනවා කිය. ඒ තරම් කායි ශක්තියක් තිබ්බ කෙනෙ. ගෙදර ඉන්න නිදාගෙන ඉන්න කීප දෙනාට කොටනවා ඊළඟ ගෙට පනිනවා. ඔය විදිහට මහරාත්‍රී ගම්මානවලට පැනලා මිනිස්සු 500 එක දවසේ මරන්න පටන් ගත්ත. ඔහොම මිනිස්සු මරලා කොහොම හරි ඇගිලි 999ක් ඔන්න අර කුණු වෙච්ච නැති අලුත් ඇගිලි 999ක් එකතු වුණා. දැම් මිනිස්සු ගම්මාන අතහැල්ල ගිහිල්ලා. ගැල්ල යන පාරවල්වල ගැල්ලෙන්නේ නෑ. දැන් අංගුලිමාලට බයේ බොහෝ පිරිසක් ඒ පලාතවත් ඉන්න මිනිස්සු ගම් ගෙවල් දොරවල් අතහැල්ල ගිහිල්ල. රජ්ජුරුවොත් සේනාවල් එව්ව කීප සැරයක් අල්ලගන්න බැරිවුණ ඒ අයත් මැරුම් කෑව. අවසානය අංගුලිමාලට දැන් එක හැගිල්ල යඩු. හැබැයි තව දවස් 2-3ක් හිටියත් කොහෙන් හරි මනුස්සෙක් හොයාගන්න බැරිනෑ. හැබැයි මේ ඇගිලි ටික කුණු වෙනවා. කලින් මරපු අයගේ ඇගිලි කුණු වෙලා විසි කරන්න වෙනවා. ඊට පස්සේ තමයි අංගුලිමාල හිතුවේ කොහොම හරි කමක් නෑ. ඒ වෙලාවේ රජ්ජුරුව විශාල සේනාවක් එකතු කරලා මේ සේනාවට සම්පූර්ණ රජ්ජුරු අන කරා දුටු තැනා අල්ලන්න දෙයක් නෑ අංගුලිමාලව මරාගෙන එන්න කියලා. ඔය ආරංචිය අංගුලිමාලගේ අම්මට මේ පණවිඩී ගියා.
ඒ වෙලාවේ ඔය මගේ පුතාවෙන් නැති මරන්න රජ්ජුරුව සේනාව පිටත් කරේ කියලා අම්ම කැලේට ගිය. අන්න එතනදි තමයි අංගුලිමාල හිතන්නේ මට අම්ම වනත් කමක් නෑ කියලා ඇගිලි දාහ සම්පූර්ණ කරගන්න අන්තිමට එකයි මදි. දැන් ඔතනින් එහාට අංගුලිමාල කතාවේ ඔබට ඇතිවෙන ප්‍රශ්න සමහරුන්ට හිතනවා ඉතින් බුදුරජාණන් වහන්සේ ඔච්චර මිනිස්සු මරණකම් බලාගෙන හිටියයි. ඔය ප්‍රශ්නය ඔබටත් ඇති වෙලා ඇත්ත. ඇයි බුදු හාදුරන්ට කලින් ඔය එක්කෙනා දෙන්න මරන්නකොටම අංගුලිමාලව දමනය කරන්න තිබුණනේ. ඇයි බුදුරජාණන් වහන්සේක වැලැක්වේ නැත්තේ. ඔච්චර මිනි මරණකං හිටියයි. දැන් හිතන්න ඔබ ඔය හිතන ක්‍රමය ඔය හිතන ක්‍රමය තුළ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ බුදු කෙනෙක් පහළ වෙන්නේ රටේ කොහෙද මිනි මැරෙන්නේ ඒකමන් නවත්තන්න ඕන. අන්න අතන මිනි මරණවා ඒව නවත්තන්න ඕන. මිනිස්සුන් අරහි අපරාධයක් වෙනවා ගිහිලා ඉක්මනින් ඒක නවත්තන්න ඕන. ඒක රටේ රජ්ජුරුවන්ගේ කාර්ය භාරය එක බුදු කෙනෙක්ගේ කාරයක් නෙමේ. මිනිස්සු මරාගන්නවා රජවරු දඩුවන් දෙනවා බුදුරජාණන් වහන්සේවට මැදිහත් වෙන්න යන්නේ. බුදුරජාණන් වහන්සේ බලන්නේ කවුදාද දවසේ ධර්මාවබෝධයට පින තියෙන කෙනා. අද දවස වෙනකොට පෙර සසර පින සමහරු ඉන්නවා ධර්මාවබෝධයට පින තියෙනවා. හැබැයි ඒ පින මෝරන්නේ බොහෝ කාලයක් ගිහිල්ලා. පෙර සසරේ කර්මයක් ගෙවල අවසන් වෙනකම් පින මෝරන්නේ සමහරුට. බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසට යොමු එන්නේ ධර්මාවබෝධයට පින මතු වෙච්ච කෙනා. ඒ වෙනකොට පරිසරයේ සකස් වෙච්ච කෙන. බුදුරජාණන් වහන්සේ අංගුලිමාල ගැන කලින් නොදැක්කන්න වේ. හැබැයි අංගුලිමාල කවුරුවත් කියනද යහන්නේ නැති කෙනෙ. බුදුරජාණන් වහන්සේ පෙනේ හිටියත් පිළිගන්නේ නෑ. දැන් ඔබ හිතන්න අංගුලිමාල දමනය කරන්න නම් බුදුරජාණන් වහන්සේ දැක්කා ඔහුටම එපාවෙන වෙලාවක් එනවා. දැන් අර මොහොත වෙනකොට බුදුරජාණන් වහන්සේ අංගුලිමාලව දමනය කරන වෙලාව වෙනකොට අංගුලිමාලටම මේ ඇගිලි එකතු කරන වැඩේ මිනිස්සු මරණ දේ එපා වෙලා තිත්ත වෙලා තිබුණේ. අපි සමහර වෙලාවට කෙන සමහරුන්ට ඔය තිත්ත වෙන වෙලාවක් එනවා කියලා. ජීවිතය එපාවෙන තැනක් එනවා. මේකද ජීවිතය කියල. අන්නේ වෙලාවට කෙනෙකුට හරියට ධර්මය ලැබුණොත් එතනින් මෙයා අර සියල් අතහැල ධර්මයට යොමු වෙනවා. අංගුලිමාලට මේක තිත්ත වෙන්න පටන්ගත්තේ ටික. අංගුලිමාලට තිබුණේ කොහොම හරි ඇගිලි දාහ සම්පූර්ණ කරගන්න ඉලක්කේ. හැබැයි මිනිස්සු මරණකොට මිනිස්සුන්ගේ විලාප හඬ අංගුලිමාලට රෑට නින්ද යන්නේ. මහරාත්‍රියයට මතක්කෙනවා මිනිස්සු කෑගහන අනේ මාව මරන්න එපා කියලා කෑගහන විලාප හඬ ඇහෙනවා. මිනිස්සු දරු වඩාගෙන සීසීකට දුවනො පන්නගෙන ගිහිල්ල මිනිස්සුන්ට කොටල ඇගිලි කපාගන්නකොට. ජීවිතයේ අදමින් කෑගහන මිනිස්සුන්ගේ විලාපහට දෝංකාර දෙනවා මහ වනාන්තරේ. ඊළඟට ඇර ඇගිලි කුණුවෙලා යනකොට ඔබ දන්නවා සාමාන්‍ය මල කුණක තියෙන දුරුගන්දේ. දැම් මේ ඇගිලි බෙල්ල එල්ලගෙන ඉන්නකොට මොන තරං අපිරිසිතු ලේ තැවරිලා මේවා කුණුවෙනකොට ගඳ කෙනෙකුට අපිරියාව කලකිරීම එපාවීම මේ සියල්ල අංගුලිමාලට හොඳට දැනිලා අර ගංවලට පැනල දැම් මනුස්සේ කෙන්නේ නෑ අංගුලිමාලට බයයි හැමෝම මොකක්ද මේ ජීවිතය කියලා තමන්ටම එපා වෙලා කලකිරිච්චම වෙලා. අන්න එදා බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්කා අදනං අංගුලිමාල දමනය කරන්න පුළුවන් දවස. ඔහුට දැම් මේ ඇගිලි එකතු කරන වැඩේ එපා වෙලා තියෙන. දැන් ඔහුව දමනය කරන්න පුළුවන්. බැරි වෙලාවත් ඔහුගේ අතින් අර අම්මා මැරුම් කෑවොත් අන්න එතකොට ඔහුට ඒ ආනන්තර යකුසලයක්ත් එක්ක ධර්මාවබෝධයට තියෙන අවස්ථාව සම්පූර්ණයෙන් වැහිලෑන. මතකතියාගන්න කෙනෙකුට මේ ජීවිතයේ නිවන් දකින්න බාධවෙන ප්‍රධානම අකුසල් පහයි තියෙන. ඒ තමයි තමන්ගේ මව මැරීම පියාමැරීම රහතන් වහන්සේ නමකගේ ජීවිතයක් තොරකිරීම බුදුකෙරෙක්ගේ ශරීරෙ ලේසෙලවීම සංගබේදය කියන මේ පංචානන්තරය අකුසල්. එවැනි අකුසලයකට වැටුනොත් එයාට මේ ජීවිතයේ ධර්මය අවබෝධ කරගන්න තියෙන අවස්ථාව නැතිවෙන. ඒ ජීවිතේ නිවන් දකින්න තියෙන අවස්ථාව නැති වෙලා යනවා. හැබැයි අංගුලිමාලට පෙර පින තියෙනවා සසර නිවන් අවබෝධයට කරපු පුුණ්‍ය ශක්තිය තියෙනවා.
බුදුරජාණන් වහන්සේ වැඩම කරා. දැන් ඔබ හිතන්න ඔච්චර මිනි මරල දැන් එපා වෙලා අච්චර මලකුණු ගඳ එපාවීම කලකිරීම මිනිස්සුන්ගේ විලාපහඬ මේ ඔක්කොම තිබිලවත් බුදුරජාණන් වහන්සේ වඩිනකොට අංගුලිමාල ඈතින්ම ඇගිලිත් පැත්තක තියලා කඩුවත් තියලා අනේ වඩින්න කියල වැඳගෙන හිටිය නෑ. බුදුරජාණන් වහන්සේ එහෙම වැඩිය කියලා බණහන්න හිත නැමුන්නෙත් නෑ. බුදු හාමුදුරු දැක්ක සැනින් දමනය වුනෙත් නෑ. කඩුව අමෝරාගෙන බුදු හාමුදුරුව පස්සෙන් පැන්නවා. හිටු මහන කියලා. බුදු හාමුදුරුවන්ගේ පස්සෙන් ඔහොම නවතින්න මහන කියලා බුදු හාමුදුරු පස්සෙන් කඩුව උත්සගෙන බුදු හාමුදුරන්ට කොටන්න මෙන්නේ. කඩුවක් උත්සගෙන. හැබැයි බුදුරජාණන් වහන්සේ ඉරදි ප්‍රාතිහාරයක් පෑවා අංගුලි මාල දුවනවා හැබැයි එක තැන. බුදුරජාණන් වහන්සේ බොහොම සාන්ත ගමනකින් උන්වහන්සේ සිරිපා තබමින් වඩිනෝ. පස්සෙන් කඩුව උත්සගෙන පන්නගෙන අංගුලි මාලට බුදුහාන්දුරට ලංවෙන්න බැ එක තැන දුවනු. මෙහෙම දුවලා ඒත් කේන්තිය කොහොමහරි ලංවෙලා අර කඩුවෙන් බුදුහාන්දුරන්ට පහර දෙන්නයි දැම්මේ බලන් ලේසින් දමනය වෙනවාද කියල්. අවසානය එහෙම දුවලා හොඳටම හති වැටුණු. කෑගහලකිව ශ්‍රමණය ඔහොම නවතින්න කියව. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ වදාලා අංගුලිමාල මම නැවතිලා ඉන්න ඔබ නවතින්. මේ බුදු කෙනෙක්ගේ එක බණ පදයකින් කෙනෙකුට මුළු ජීවිතයම වෙනස් කරන්න පුළුවන්. ඒ බුද්ධ ශක්තිය තියෙන්නේ බුදු කෙනෙක්ගේ බණ පදය තුළ. මේ වචනය ඇහෙනකොටම අංගුලිමාලට නුවන තියෙනවා. එදා මේ ගුරුවරු අතර හිටපු දක්ෂම ශිෂ්‍යයා එදා ආචාර්යවරයා මේ උගන්නනකොට එදා ශිල්ප ශාස්ත්‍රයේ එදා හිටපු දක්ෂතම ශිෂ්‍යයා. ඔහුගේ දක්ෂතාවට ඉරිසියාකර පනි ශිෂ්‍යයන් තමයි ගුරුවරය ලවා නොමගයවල මේ වගේ වැරදි දේකට ගුරු පඩුරක් හැටියට ඇගිලි දාහක මාලයක් ගුරුවරය ඉල්ලු ඇත්තටම ගුරු පණඩුවකට නෙමයි ඕගෙන් පලිගන්න. ගිහිල්ල ඇගිලි කපන්න ගිහිල්ල මැරුම් කන විදිහට මිනිස්සුන්ගෙන්ම දඩුවම ලැබෙන විදිහට තමයි ඇගිලි දාහක්කිල්ල. එතකොට බුදුරජාණන් වහන්සේ කියන අංගුලි මාල මම නැවතිලා ඉන්නේ ඔබ නවතින්. ඊළඟට අංගුලි මාල කියනවා ශ්‍රමණය බොරු කියන්න නෑ කියල මං අහලතිය. නමුත් මේ ශ්‍රමණය බොරු කාරයෙක්නේ. ඔය අනගමන් නැවතුනා කියල බොරුවක්නය ඔය කිව්වේ කියලා. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ අංගුලි මාල මම ඉපදෙමින් මැරමින් යන සංසාර ගමන නවත්තපු කෙනෙ මම නැවතිලායින්. නුඹ අකුසල් කර පවකං කර දීර්ඝ සංසාර ගමනක ඉපදෙමින් මැරමින් කර්ම රැස් කර යන සසර ගමන යන කෙනෙ. නුබ නවතින්න මම නතර වෙලා ඉන්න කිව සසර ගමනේ. අන්න එතනදි නුවන පෑදුන ඇත්තනෙන්නම්. මං මේ පවකං කර අකුසල් කර මොනතරම් කරුම රැස් කර යන ගමනක්. අන්න එතනදි තමයි අර ඇගිලි මාලි ගලවල වීසි කර කඩුව වීසි කර. අනේ ස්වාමීනී මාව බේරගන්න ඔබහන්සේ මේ මහ වනාන්තරයට වැඩිය මට පිහිට වෙන්න මයි කියල වැඳ වැටුණි. අන්න එතනදි බුදුරජාණන් වහන්සේ අංගුලිමාලවට පිහිට වුණ අංගුලිමාලව එක්කරගෙන ඇවිල්ල පැවිදි කර. දැන් ඔය ඔතන්ට එනකම් ගොඩක් ඔබ අහලතිය. ඔය ටික විතරක් සමහරලාවට හිතලා එක් අංගුලිමාල කතාව තැන්තැන් වලින් ඇහුවට පස්සෙ කෙනෙකුට හිතෙනවා අච්චර මිනී මරලා දහස් ගානක් මිනිස්සුන්ට කොටලා බුදු හාමුදුරුලඟ පැවිදි වුණට පසේ කරපු පව් ඔක්කොම ඉවරදක ඒම ඉවරුන්නෑ. ඔබ අංගුලි මාල හාන්දුරන්ගේ ජීවිත කතාව කියවල තියෙනවනම් අංගුලි මාල හාමුදුරුව පැවිදි වුණාට පස්සේ මොන තරම් ප්‍රශ්න කරදර ඒ කරපු කර්ම විපාකවල මතකතියාගන්න අපි මුලින් ඔබට කියල දුන්නා. සමහර කර්ම මේ ජීවිතය කරන ඔක්කොම කර්ම මේ ජීවිතයෙන්නේ. කොටසක් දිට්ට දම්ම වේදනය විදිහට මතු වෙලා මෙලව විපාක දෙන කොටසක් තියෙන. සමහර කර්ම තියෙනවා ඒව මේ ජීවිතේ මතුවෙන් නැතුව ඊළඟ ජීවිතයට විපාක දෙන උපපච්ච වේදනයයි. සමහර කර්ම තියෙනවා නිවන් දකිනකම් විපාක දෙන අපරාපරි වේදනය කර්ම. අංගුලි මාල හාන්දුරු දැන් ඔන්න පැවිදි වෙලා
දැන් අංගුලිමාල ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ පැවිදි වෙලා පිණ්ඩපාතෙ වඩිනවා. අංගුලිමාල හාමුදුරුවන්ට තරම් කර්ම විපාකදීපු වෙන භික්ෂුවක් ගැන කොහෙවත් සඳහනක් නෑ. ඒ ජීවිතේ දිට්ට දම්ම වේදනය විපාක. අංගුලිමාල හාමුදුරුව ගංවලට පිණ්ඩපාතෙ වඩිනකොට මිනිස්සු රැකලා ඉන්නවා. පැවිදි වුණා කියලනෑ මිනිස්සු කේන්තිය රැකලා ඉන්නවා. අන්න එනවා. අපේ බාප්ප මරපු එක අරුව තමයි අපේ අක්කට කෙටුවේ අපේ අම්මල මැරුවේ අපේ අයියාගේ ඇඟිලි කපාගත්තේ මිනිස් එකතු වෙලා ඉන්නවා ගහන්න එනකොට පොළුවලින් ගල්වලින් දමල ගහනෝ මිනිස්සු වටකරගෙන ගහනෝ පිම පෙරලගෙන ලේ පෙරාගෙන පාත්තරයේ කුඩු වෙලා ඉස්සර තිබිලා තියෙන්නේ මැටි පාත්තර පාත්තරයේ කුඩු වෙලා සිවුරු ඉරිලා ලේ පෙරාගෙන හැබැයි අංගුලිමාල හාමුදුරුව අතක් උස්සන්නේ කොච්චර මිනිස්සු පහර දුන්නත් සුවපත්තේවා 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 කියලා පුදුම මෛත්‍රියක් වැඩුව. මේ අංගුලිමාල හාමුදුරුවන්ගේ වීරි අපිට පුදුම ආදර්ශයක් එවැනි අකුසල් ගොඩක් කරපු කෙනෙක් මොනතරම් වීරියක් ගන්න ඕනැද ජීවිතය ආපස්සට හරවන්න. අංගුලිමාල හාමුදුරුව ගැන තියෙනවා උන්වහන්සේ පාත්තරය අතට අරගෙන හිතනවා. අද මම මේ පිණ්ඩ පාතය යනකොට මට ගහනය මට බනිනය මට ගල්වලින් ගහනය පොළුවලින් ගහනය මේ සියලු දෙනා සූපත්තේවා. මගේ නෑයෝද නොනෑයෝද මිතුරෝද හතුරෝද සියලු දෙනා මේ ධර්මයම අවබෝධ කර ගනිත්වා. ඒ අයට කල්්‍යාන මිත්‍ර සේවනය ලැබේවා. මගේ හිතේ ඒ කිසිවෙක් ගැන දවේශ සිතුවිල්ලක්කත් ඇති නොඒවා කියලා දැඩි අධිෂ්ඨානින් පාත්තරය අතට අරගෙන. පියවරෙන් පියවර මෛත්‍රියේම හිත රඳවගෙන තමයි කියනවා අංගුලිමාල හාමුදුරු පිණ්ඩ පාතයන්. ඒ අනකොට අර වගේ මිනිස්සු රැකල ඉඳලා ගහනෝ මතකතියාගන්න අංගුලිමාල හාමුදුරුවන්ගේ කර්ම ශක්තිය කොච්චර දිට්ට දම්ම වේදනය වසයෙන් බලවද්ද කියන්නේ ධර්මී සඳහන් වෙනවා මිනිස්සු අංගුලිමාල හාමුදුරුවම ඉලක්ක කරලා ගැහුවේ නැති වුණා. සමහර ළමයි ගස්වලට ගල් ගහනෝ පොළු ගහනෝ සමට අඹ කඩන්න වෙන්න පුළුව මොනොහරි පළතුරු ගස්වල තියෙන ගෙඩිවලට ගල්වලින් පොළුවලින් ගහන. ඒ ළඟ පාරකින් ඒ ළඟින් ගියොත් අංගුලිමාල හාමුදුරු අර ගහන පොල්ලක් ගලක් අංගුලිමාල හාමුදුරන්ගේ ඔළුවටම කැරකිලා එනවා කිය. සාමාන්‍යයෙන් ඔබ නිකං ගමේ කතා බහට අපි කියනවා කරුමෙට අහක යනේවත් වදිනවා කිය. අන්නේ වගේ ස්වභාවයක් අංගුලිමාල හාදුරන්ට තිබුණ. ඒ ළඟින් ගහකට ගලක් ගැහුවත් ඒ ගලේ කැරගිලා ගහේ වැදිල හරි එන්නේ ඔළුවට. නිතරලේ පෙරාගෙන ගුටිකාගෙන සිවුරු ඉරාගෙන බුදුරජාණන් වහන්සේත් අංගුලිමාල හාදුරු පෙනීන්න. බොහෝ තැන්වල සඳහන් වෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන අංගුලිමාල ඔබම කරපු අකුසල් විපාක ඔබේ පස්සෙන් ඔය එන්නේ. ඔබ වීරිය වඩන් ඔබට වෙන ගැලවෙන්න ක්‍රමයක් නෑ. ඔබ අප්‍රමාදිය වීරිය වඩන් මේ ජීවිතයේම සියලු කර්ම ප්‍රහාණය කරගන්න වීරිය වඩ. අංගුලිමාල හාමුදුරු කොච්චර වීරියක් වඩන්න ඇද්ද කියලා හිතා. උන්වහන්සේට පුළුවන්කම ලැබුණා ඇස් පියාගෙන භාවනා කරනකොට අර පරණීව ඔක්කොම හිතෙන් අමතක් කර. උන්වහන්සේ හිතාගත්ත කියලා තියෙනවා මම අලුතෙන් ඉපදුනා කියලා. දැ සමහරයි ඉන්නවා ජීවිතේ නොයෙක් වැරදි අඩුපාඩු පවකං කරලා ඒ අයි සමහර වෙලාවට ඔක්කොම හිතෙන් අමතක් කරලා හැදෙන්න්න උත්සාහ කරන. ඒ වගේ අංගුලිමාල හාන්දුරු හිතුවා මං පරණ ජීවිතේ ගිහි කාලෙ මගේ අතින් වෙච්ච වැරදි. ඒ ඔක්කොම බුද්ධ ශාසනය තුළ මං අලුතෙන් ඉපදුනා කියල හිත හදාගන්න. අද ඉනම් මං පුංචි සතෙක්කත් මරන්නේ. අද ඉනම් මං කිසිම අකුසලයක් කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ දිවිහිමියෙන් පිහිටලා ඒ උතුම් සික්ෂාපද මං ආරක්ෂා කරගන්න. අංගුලිමාල හාමුදුරුව කොච්චර සිල්වද්ද කියන්නේ පුංචි සතෙක්කත් පැවිදි ජීවිතය තුළ මරලනෑ. ඒ නිසා තමයි උන්වහන්සේට පුළුවන් වුණේ අර දරුවෙක් ලැබෙන්න හිටපු අම්ම කෙනෙක් ළඟට ගිහිලා සත්‍යයක් ක්‍රියාවක් කරන්න. නැගනිය මං බුද්ධ ශාසනයට ඇතුල් වෙච්ච දවසහිදම් පුංචි සතෙක්කත් මරලනෑ. මේක සත්‍යයක්මයි. මේ සත්‍යානු භාවෙන් ඔබ සුවපත්තේවා. ඔබට සුවසේ දරුව බිහිවේවා කියලා ආශිර්වාද කර. ඒ ආශිර්වාදය කොච්චර බලවද්ද කියන්නේ කල්පයක් පුරාවට බලවත් කියල බුදුරජාණන් වහන්සේ දේශනා කර.
ඒ ආශිර්වාදය කරනකොටම ඒ මොහොතෙම ඒ අම්මට දරුවා බිහි කරන්න වේදනාවෙන් විලාපනවකු අම්මගේ වේදනාව නැතිවුණා සුවසේ දරුව බිහි වෙන. අදටත් දරුව ලැබෙන්නේ නම්මලා අංගුලිමාල පිරිතේ ආශිර්වාදය ලබනවා. මේ කල්පයේ පුරා බලවත් සත්‍යයක් ක්‍රියාව. දැම් බලන් අච්චර පෙර වැරදි කරපු කෙනෙක් බුදු හාමුදුරු ධම්මපදේ ගාථාවක පෙන්න්නනවා අංගුලිමාල හාන්දුරු මුල් කරගෙන. කෙනෙක්ගේ ජීවිතයක් එලිය වෙන්නේ වලාකුළු දුම් මීදුම් ආදියෙන් වැැහුණට පස්සේ හිරු මඩල සඳ මඩල බැබලෙන්නේ. හැබැයි වලාකුළු දුම් මීදුම් වලින් ඒවා ඉවත් වනාට පස්සේ බැබලෙන්න්න පටන් ගන්න. ඒවගේ කෙනෙක්ගේ ජීවිතයේ පෙර වැරදි කොච්චර අඩුපාඩුකන් තිබුණත් යම් දවසක හිතාගන්නවා අද ඉදං හැදෙනවා. අද ඉදම්මං කිසිම වැරද්දක් කරන්නේ. අද ඉදන් දිවිහිමියෙන් ධර්මය පිහිටනවා කියලා එයා ධර්මය පිහිටල ධර්මය දියුණු කරන්න පටන් ගන්නවද වලාකුලින් මිදෙන පුන් සඳ වගේ එදා ඉදන් ජීවිතයේ ධර්මය තුළ බැබලීගෙන යනවා කිය. ඒ නිසා ඔබටත් ඔබේ ජීවිතවල අපි කාගෙත් මේ උපදිනකොට සොවාන් වෙලා වන්නෙමේ. ඒ නිසා නොයෙක් ප්‍රශ්න අඩුපාඩු වෙච්ච වැරදි පව්කං කවදාව සිහිකර කර පසු තැවෙන්න එපා. අකුසල් හිතන්න අකුසල් බලවත්වෙනවා. හිත හදාගන්න අද ඉදම්මං මේ බුද්ධ ශාසනය අලුතෙන් ඉපදුනා කියලා ධර්මය දියුණු කරන්න. එතන ඉදං ඔබේ ජීවිතයේ බැබලීමක්මයි දියුණුවක්මයි. වලාකුලින් මිදිච්ච පුන් සඳ වගේ ධර්මාවබෝධි පැත්තට එතන ඉදම් පාර විවර වෙන. අංගුලිමාල හාමුදුරුව අර පෙර අකුසල් පවකං හිත ඒවා හිතේ වැඩුවනේ මං ඉස්සර මේ වගේ පවකරා මේ වගේ පවකරා ඕ හිත හිටියනං ඒ අකුසල් බලවත්වෙනවා. ධර්මාවබෝධයට හිත වඩන්න බැරි වෙන. වීරියෙන්ම ඔච්චර වීරයක් තියෙන්න්නෝ දංගුලිමාල හාන්දුරන්ට සමාජයෙන් අච්චර ප්‍රශ්න එලියට බහින්න බෑ මිනිස්සු රැකලා ඉන්න ගහන්න බනින් පින්ඩ පාත යන්න බෑ පොළුවලින් ගල්වලින් අල්ලගෙන ගහනවා. හැබැයි උන්වහන්සේත් ඒ හැමෝටම මෛත්‍රිය වඩමින් පුද්දුම දැඩි හිතක් තිබ්බ කෙනෙක්. කිසිම වෙලාවක දවේශ හිතක් හිතට ඇතුල්වෙන්න ඉඩ නොදී වීරියෙන් සීල සමාධි ප්‍රඥා වැඩුවා. උන්වහන්සේට පුළුවන් වුණා පෙර සසර පින මතු කරලා ඒ ජීවිතේ වීරියෙන් සියලු අකුසල් ප්‍රහාණය කරගෙන උතුම් මහරහතන් වහන්සේ නමක් බවට පත්වේ. අංගුලිමාල මහරහතන් වහන්සේගේ තේරගාථාව සඳහන් වෙනවා. උන්වහන්සේ පිරිනිවන් පාන්න පෙර දේශනා කරනවා බුදුරජාණන් වහන්සේව මට මුණ නොගැහෙන්න. මම කල්ප ගණන් අපායි දුක්විඳ විඳ යන්න තරම් අකුසල් ගොඩා ක්‍රැස් කරගත්ත කෙනෙ. නමුත් ඒ මහාකාරුණික බුදුරජාණන් වහන්සේ මට මුණ ගැහුණ. උන්වහන්සේගේ ධර්මය මං පිහිටිය මං අකුසල් ප්‍රහාණය කර මං ඉපදෙන සසර ගමන නැති කරගත්තා. එදකොට අපිට පේනවා පිංහතුනේ වීරියෙන් පුළුවන්කම තිබුණ අංගුලිමාල හාමුදුරන්ට මේ ජීවිතය කරපු සියලු අකුසල් ප්‍රහාණය කරගන්න අහෝසි කර්ම බවට පත් කරගන්න. දැන් අපි බලමු ඊළඟට මුගලම් මහරහතන් වහන්සේගේ ප්‍රශ්නය කොහොම එකක්ද කියලා. මුගලම් මහරහතන් වහන්සේ උන්වහන්සේ අසංකේයකොත් කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙනවා අග්‍රශ්‍රාවක තනතුරක් ලබන්. මතකතියාග නගසව් තනතුරක් ලැබෙන්නේ ඒකා සංකීය කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙනෙද. මේන දීර්ග සංසාර ගමනේ කෙලෙස් සහිතවයි යන්නේ පාරමී පුරාගෙන යන්නේ මාර්ගපන් ලබාගෙන යනවා නෙමේ. යම් දවසක තමන්ගේ අරමුණ ඉෂ්ට කරගන්න පාරමී පුරණකොට පින්කරගෙන පාරමී පුරාගෙන ගියාට යන ගමන කෙලෙස් සහිතයි. සමහර වෙලාවට නිරේගාමී අකුසලයක් වුණොත් අපායත් වැටිලා දුක්විඳල තම යාය උඩටෙන්. මුගලන් හාමුදුරුව සසරේ බොහොම දැඩි තද බොහොම සමහර කාලවල බොහොම දරුණු කෙනෙ. ඒ නිසානේ මුගලන් හාමුදුරුව දුසී මාරය වෙලා ඉපදුනාය කාත්මක. ගොඩාක් ඇතන මේ කකුසඳ බුද්ධ ශාසනය. මේ මහා බද්්‍ර කල්පේ පලවෙනි බුදුහාමුදුර කකුසඳ බුදුහාන්දුරුව පහළ වෙනකොට දුසී මාරය. ඒ ජීවිතයේ කකුසඳ බුදුහාන්දුරන්ට බොහෝම හිරිහැර කර. විදුර සංජීවකෙන් අග්‍රශ්‍රාවකයන් වහන්සේලාට හිරිහැර කර. දවසක් අගසව් දෙනම බුදුහාන්දුරොත් එක්ක වඩිනකොට මේ දුසී මාරය ළමයකුට ආවේශ වෙලා ගලකින් ගහනු අග්‍රශ්‍රාවකයන් වහන්සේ නමකගේ හිසේ වදේ.
ඒ ගල වැදිලා ඔළුව පැලිලා ලේ ගලනවා. බුදුරජාණන් වහන්සේ ශරීරයම හරවල බැලුව නාගා පලෝකනේ මාරය නුබ සීමාව ඉක්මවා ගයා නේද කියලා. ඒ වෙලා දුසී මාරය මාර බවින් චුත වෙලා මහා නිරේ චපස්සාහිතනික කියලා අපායක වැටුණ කිය. ඒ අපායි දුක්කින්දල තමයි කියෙන අපායින් උඩටාය. එතකොට බලන්න අර පාරමී පුරාගෙන ආවත් අකුසලයක් වුණොත් අපායගාමී අපායට ගිහිල්ල ඒ කරුම ගෙවල තමයි ආය උඩට එන්නවෙන්. ඒ අපාය ගිහිල්ල උඩටාව කියලා අර පාරමී පුරපු පින නැතිවෙන්න. කරුම ගෙවල අවසන් වෙනකොට අර පුුණ්‍ය ශක්ති ආය මතු වෙලායනවා. ඔය වගේ උන්වහන්සේ කල්ප ගානකට පෙර මේ ළඟාත්මික කරපු අකුසලයන්නේ මේ කල්ප ගණනකට පෙර කරපු අකුසලයක් හැම ආත්මිකම බොහෝ ආත්ම භාවල අපරාපරිය වේදනය කර්මයක් හැටියට විපාක දිදියාව. ඒ තමයි කල්ප ගානකට පෙර තමන්ගේ අන්ද දෙමව්පියක් ඒ වෙනකොට අම්ම තාත්ත බොහෝ වයෝවෘදයි අන්දයි. බිරිඳගේ පෙළඹවීම මත බිරිඳගේ වදයටම මේ දෙමව්පියන්ව දවසක් බොහොම ආදරෙන් රවට්ටගෙන නෑදෑ ගමනක් එක්කං යනවා කියලා අම්ම තාත් අන්දයි කැලේ මැදින් එක්කරගෙන ගිය. එක්කරං ගිහිල මහ කැලේ මැද්දෙදී පොල්ලක් කරගෙන අර දෙමව්පියන්ට පහර දෙනවා. ඒ පහර දෙනකොට මෙයා කෑගහනවා. අම්මේ අපිට හොරු ගහනෝ අනේ තාත්්‍ය අපිට හොරු ගහනෝ කියලා කෑග ගහ දෙමව්පියන්ට අර පොල්ලෙන් ගහලා බිම වැටුනට පස්සේ හිසටම පහරදීලා අර දෙමව්පියන්ව මරණ. දැන් ඔබ හිතන්න අම්ම තාත්ත මැරුව කියන්නේ මොනවගේ අකුසලයක්ද. පංචානන්තරි අකුසලයක් අන්න එතනයි දරුණුම අකුසලයක් වුණේ. ඒ පංචානන්තරි අකුසලේ විපාක දෙන්නේ ඊළඟ ජීවිතයට මතකතියාග. මරණින් මත්තේ දැන්ගේ කල්ප ගානකට පෙරකරපු කරුමේ එතනින් පස් ඊළඟ ජීවිතේ මහා නිරේට වැටිලා කල්පයක් අපායි දුක්වෙන්න. ආනන්තරී අකුසලේක විපාක බුදුහාන්දුරපෙනනවා කල්පයක් මහා නිරේ දුක්විඳන්න වෙනවා කිය. කල්පයක් අපායේ පැහිලා දුක විඳලා අවසන් වෙනකොට ආනන්තරිය කර්මය කියන්නේ ගෙවල අවසන් කරන්න පුළුව. අපාය කල්පයක් විපාකදීල අවසන් වෙනකොට තමන්ගේ දෙමව්පියන් මැරීමේ ආනන්තරිය කර්මයදා අපායි විඳවල ඉවර වුණ. අපායි උඩටාව. දැන් ආනන්තරී අකුසලේ ගෙවල ඉවරයි. හැබැයි හොරු ගහන විදිහට රවට්ටල කැලයක් ඇතුළෙන් එක්කං ගිහිල්ල. අම්ම අපිට හොරු ගහනෝ කියලා දෙමව්පියන්ව රවට්ටමින් පහරදීමේ කර්ම මතකද සමහර එක කර්මයක් තුළ කර්ම රැසක් සිද්ධ වෙනවා. දැම් බලන්න ඔබ කෙනෙකුට අනතුරක් කරන්න හිතනකොට ඕක එක ක්‍රියාවෙන් විතරක් නෙමේ. හිතෙන් සැලසුම් කරනවා වච්චනෙන් කතා වෙනවා ඊළඟට ඒකට උපක්‍රම යෝදනවා සමහරලාවට ගිහිල්ල රැකලා ඉඳල වැඩේ අදහරියන්න හිට කරමු කියලා ආපහුවෙනවා. ඔය හැම වෙලාවිම සිතකය වචනය මුල් කරගෙන කොච්චර කර්ම රැස් කරනවාද. එදකොට ඒ වගේ අර දෙමව්පියන්ට පොළුවලින් රවට්ටල පහරදීම අපරාපරිය වේදනය කර්මයක් හැටියට හැම ආත්මිකම් විපාකදිදී නිවන් දකින ආත්මයත් විපාක දෙන කර්මයක් හැටියට සකස් වුණ. දෙමව්පිය මරපු අකුසලේ ගෙවල ඉවර වුණ ආනන්තරිය කර්ම කල්පයක් විපාකදිල ඉවර වුණ. හැබැයි පොළුවලින් රවට්ටල පහරදීම තමන්ගේ දෙමව්පියන්ට රවට්ටගෙන කැලේට එක්කං ගිහිල්ල ඒක විපාකදිදී ආවාත්ම ගනා හැම ආත්මිකම ආවිස ගෙවිල අවසන් වෙනකොට අර කර්මය මතු වෙනවා. ඒකට කියන්නේ උබයක්කේ කර්ම කියල. ආවිස ඉවර වෙනකොටම කර්ම විපාකයක් එකතු වෙලා එකට විපාක දෙනවා. කොහොම හරි ක්‍රමේ හැදෙනවා ආවිස ගෙවෙනකොට ගුටිකන්න ක්‍රමයක් පෑදෙනවා. එක්ක හොරු වෙන්න පුළුවන් එක්ක ළඟම ඉන්න අය වෙන්න පුළුවන් කාගේ හරි කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන් සමහට පාර යන ගමන් නික වැරදීමකින් වෙන්න පුළුවන් කොහොම හරි පොළුවලින් පහර කාලා ගුටි බැට කාලා තමයි මැරෙන්. ඔය විදිහට උපෝපං ආත්ම භාවල සසරේ ගුටිකකා මැරෙන කර්මයක් කරගෙනාව. හැබැයි ඒ ආත්මවල පින් කරගත්ත පාරමිත් පුරාගෙනාව අර කර්මෙත් ගෙවගෙවාව. ඔහොම ඇවිල්ල තමයි එදා කෝලිත උපතිස්ස කෝලිත උපතිස්ස කියන සාරිපුත්ත හාන්දුර කෝලිත ගැන මුගලන් හාන්දුර. පෙර සසර පිනත් බලවත්
ඒ නිසා තමයි එක ගාථාව අහලා සෝවාන් ඵලයට පත් වුණේ. බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා. අග්‍රශ්‍රාවකයන් වහන්සේ බවට පත් වුණා. 이르දිවන්තයන්ගෙන් අග්‍රයි. මොනතරම් 이르දිමේ හැකියාවක්ද. දැන් උන්වහන්සේගේ පිරිනිවන් පෑම ගැන තියෙන්නේ බොහෝ දෙනෙකුට ඔය ප්‍රශ්න ඇති වෙන්නේ මේ ධර්මය හරියට කියවලා නැහැ. නිරවුල් අධ්‍යයනය කළා නැති නිසා. තැන් තැන් වලින් බණවල කෑලි ටිකක් අහලා හිතනවා ඔච්චර 이르දියක් තිබ්බනම් ඉතින් හොරු ගහන්න එනකොට අහසින් යන්න තිබ්බනේ. ඔච්චර 이르දියක් තිබ්බනම් ඉතින් නොපෙනී යන්න තිබ්බනේ. ඔක මගාරින්න තිබ්බේ නැද්ද? එහෙම හිතනවා. පින්වතුනි ධර්මයේ තියෙන්නේ අඟුලි මේ මුගලන් මහරහතන් වහන්සේ උන්වහන්සේගේ ආයුෂ ගෙවිලා එතකොට. හැම බුදු කෙනෙක්ම පිරිනිවන් පාන්න පෙර අගසව් දෙනම පිරිනිවන් පාන එක ලෝක ධර්මතාවය. මුගලන් හාමුදුරුවෝ දවසක් මහ වනාන්තරයේ උන්වහන්සේ වැඩ හිටියේ කුටියේ භාවනා කරනවා. දැන් අර කර්මය ආයුෂ ගෙවෙනකොටම කර්මය සකස් වෙනවා. පිරිස එකතු වෙලා කර්මාන් රෝපියෝ දැන් කොහොම හරි ක්‍රමේ හැදිලා මිනිස්සුන්ට සිතුවිලි පහළ වෙනවා. ගිහිල්ලා ගහන්න ඕන, ගහලා මරන්න ඕන කියලා දැන් අන්නේ තීර්ථකයෝ සැලසුම් කරා. පිරිසකට වැඩේ බාර දුන්නා. එදා උන්වහන්සේ කුටියේ භාවනා කර කර ඉන්නකොට පොළු අරගෙන 500ක විතර පිරිසක් ආයුධ පොළු අරගෙන ආවා. කුටියේ දොර කඩන්න හදනකොටම උන්වහන්සේ ඒ තරම් 이르දි බල සම්පන්න. සියුම් ශරීරයක් මවාගෙන යතුරු හිලෙන් කියන එළියට ගිහිල්ලා මගහැරලා ගියේ. ඒ 이르දි අපිට හිතන්නවත් පුළුවන්ද කියලා හිතන්න. අපිට හිතාගන්න බෑ. 이르දි මේ හැකියාව කොච්චරද කියලා. කුටියේ දොර කඩලා බලනකොට නෑ කුටිය ඇතුළේ හිටපු කෙනා නෑ. 이르දියෙන් මගහැරලා උන්වහන්සේ එතනින් වැඩියා. ආයිමත් ඇවිල්ලා අර පිරිස ගියාට පස්සේ ඇවිල්ලා ඒක උන්වහන්සේ භාවනා කරන වෙනදා වගේ කුටියේ හිටියා. ආයි දින කීපයකට පස්සේ මේ පිරිස එනවා. යමල් අදක් ගිහිල්ලා ওই ශ්‍රමණය අල්ලගමු. එදා කුටියේ දොර කඩන්න හදනකොට උන්වහන්සේ කුටිය ඇතුලේ භාවනා කරනවා. දොර කඩන්න හදනකොටම අහසට පැන නැගලා වහලෙන් පියස්සෙන් අහසින් වැඩියා. දෙවනි පාරත් උන්වහන්සේ අහසින් වැඩම කරලා මගහැරියා. දොර කඩලා බැලුව නෑ යමල් යන්න කියලා ගියා. ආයි ටික දවසක් ගත වුණා. එදා උන්වහන්සේ භාවනා කරනකොට උන්වහන්සේ බැලුවා මේ පිරිස දැන් දෙපාරක් මම මගහැරියා. ආයිත් එයිද? උන්වහන්සේ දැක්ක මේ පිරිස කතා වෙනවා. අපි ගිහිල්ලා මේ ශ්‍රමණයව අදහරි ගිහිල්ලා ආයි අල්ලගමු. ආයමත් එනවා. එදා උන්වහන්සේ බැලුවා මේ මං සසරේ කරපු කර්ම විපාකයක්ද මට පරිස්සම් දෙන්න එන්නේ. නැවත නැවතත් මේ එන්නේ මගේම කර්ම විපාකයක්ද කියලා. ඒ වෙලාවේ උන්වහන්සේ ආපස්සට බලනවා. එතනදී උන්වහන්සේ බැලුවා උන්වහන්සේගේ ආයුෂ දිහා. ආයුෂ ගෙවිලා ඉවරයිද? පිරිනිවන් පාන දවස හරි. ඊට පස්සේ බැලුවා හැම බුදු කෙනෙකුටම පෙර අගසව් දෙනම පිරිනිවන් පාන එකත් ලෝක ධර්මතාවය. එහෙනම් බුදුහාමුදුරන්ට පෙර පිරිනිවන් පෑ යුතුයි මං. මගේ ආයුෂ ගෙවිලා ඉවරයි. ඒකයි මේ කර්මය එන්නේ. ආපස්සට බැලුවා ආත්ම 100ක් බලනවා. බොහෝ ආත්ම භාවවල ගුටි කාලා තමයි මැරලා තියෙන්නේ. ආත්ම 1000ක් බැලුවා. ලක්ෂ ගණන් බැලුවා. කල්ප ගණන් ආපස්සට බලාගෙන ගියා. හැම ආත්මිකම ආයුෂ ගෙවෙනකොට ගුටි කන ක්‍රමේ පෑදෙනවා. කල්ප ගණන් බලාගෙන කල්ප දහස් ගණනින් බලාගෙන ගියා. අන්න හොයාගත්තා කල්පයක් නිරේ වැටලා දුක් විඳපු ආත්මයක් තියෙන. මහා නිරේ කල්පයක් පැහෙනවා. එතනිනුත් එහා බැලුවා. ඒ බලනකොට දැක්කා තමන්ගේ අතින් සසර වෙච්ච කර්ම විපාකෙ. අන්ද දෙමව්පියන් මහ වනාන්තරයේ මැදින් අරගෙන ගිහිල්ලා පොළුවලින් පහරදීලා මරපු කර්මය. ඒ ආනන්තරී අකුසලේ තමයි නිරේ කල්පයක් පැහිලා ගෙවලා තියෙන. හැබැයි අපරාපරිය වේදනය කර්මයක් හැටියට උපෝපං හැම ආත්මිකම විපාක දිදියෙනවා. පොළුවලින් දෙමව්පියන්ට පහරදීමේ කර්ම විපාකි. උන්වහන්සේ බැලුව මගේ ආවිශකී වෙලා ඉවරයි. පිරිනිවන් පාන දවසත් හරි. අද මම මේකට මෝන දෙනවා. මේක මගේ සසර කර්ම විපාකයක්. එදා උන්වහන්සේ හිත හදාගත්ත. එදත් උන්වහන්සේ භාවනා කරනකොට කුටිය අර පිරිසාව පොළු අරගෙන ආයුධ අරගෙන උන්වහන්සේට මගහරින්න තිබුණා. එදා උන්වහන්සේ අද මම මේකට මෝන දෙනවා කියලා අධිෂ්ඨානයක් කරා. බුදුරජාණන් වහන්සේ නොදැක මම පිරිනිවන් පාන්නේ.
හොරු ගහල මගේ අතපය කඩලා මුළු ශරීරයේ මුළු ඇට සැකිල්ලම කුඩු කරලා ගියත් මං ඉරදියේ ආපහු මේ ශරීරය හදාගෙන බුදු හාමුදුරු ඉදිරියේ පෙනීදල අවසරාරගෙන පිරිනිවන් පාන. හොරු ආපු වෙලාවේ අනිමිත්ත සමාපත්තියකට සමවැදිලා උන්වහන්සේ මනෝමය ශරීරයකින් කයින් එලියට වෙලා බලාගෙන හිටිය. හර හොරු ඇවිල්ලා උන්වහන්සේගේ ඕලාරික ශරීරයට පොළුවලින් වට කරගෙන දොරකටලා මේ ඉන්න අද කියලා අල්ලගෙන පහර දුන්න. බිම දාගෙන පහරදීලා අර කාලෙ කල්ප ගානකට පෙර තමන්ගේ අන්ද දෙමව්පියන්ට පොළුවලින් එදා පහරදීපු විදිහ කර්ම විපාක අතපය හිස් කබලට ගහලා දැන් ඇති යමල්ල යන්න කියලා හොරු පිරිසම ගියාය. උන්වහන්සේ කයෙන් එලියට වෙලා මනෝමේ ශරීරකින් බලාගෙන හිටිය තමන්ගේ කයට අත්තිච්ච ඉරනම. අර පිරිස ගියාට පස්සේ ඉරදියෙන් උන්වහන්සේගේ ඉරදි බලය කියන්නේ අර කැඩිලති බතපය කොටස් හිස් කබලෙ කොටස් මේ අස්තිවලට පොළුවලින් පහරදීලා. ඉරදියෙන් ඒවා සකස් කරගෙන ඕලාරික කයට ඇතුල් වෙලා කයත් එක්ක උන්වහන්සේ නැකිට්ටා. බිම වැටල තිබ සිවුරාරගෙන පොරෝගත්ත. අහසිම්ම වැඩම කරා බුදුරජාණන් වහන්සේ වැඩඉන්න තැන්ට එදා බුදු හාමුදුරු දහම් දෙසනවා දම්සභා මණ්ඩපේ. මුගලම් මහරහතන් වහන්සේ වඩිනකොට බුදුරජාණන් වහන්සේ මුගලං හාමුදුරු දිහා බල්ල කියන මොක්කල්ලා ඔබම කරපු අකුසල විපාකයක් ඔබට ඔය විපාක දුන්නේ. භික්‍ෂූන් වහන්සේලා බැලුවෝ ඒ ඉන්න හොඳට උන්වහන්සේට මුකුත් වෙලා නෑනේ. බුදුරජාණන් වහන්සේ වදාළම් මොක්ගල්ලාන මේ සංඝයාගේ සැකේ දුරු කරන්න කාලයයි. ඔබ සසර කරපු විපාකයක් කර්මයක් එහි විපාකයක් ඔබේ වචනින්ම මේ සංඝයා ඉදිරියේ කියන්න කිය. බුදුරජාණන් වහන්සේකින් අවසරගෙන මුගලම් මහරහතන් වහන්සේ පෙළහර පාමින් සංඝයාට තමන් කරපු අකුසලේ ගැන ඒක පෙනෙන විදිහට ඉරදියෙන් දහම් දෙසවා කිය. බුදුරජාණන් වහන්සේගෙන් අවසරගෙන. තමන් සසරය කරපු කර්මයත් එහි විපාක විෂයත් තමන් කරාපු ආකාරය විස්තර කරවින් දහම් දෙසව. බුදුරජාණන් වහන්සේට බණ අවසන් වෙලා සිරිපතුළු වන්දනා කළ ඉල්ලීමක් කරා ස්වාමීනී භාග්‍යතුන් වහන්ස මට පිරිනිවන් පාන අවසර දෙන සේක්වා. සුගතයන් වහන්ස මට අවසර දෙන සේක්වා. බුදුරජාණන් වහන්සේ බැලුව මුගලං හාමුදුරන්ගේ ආවිෂ ගෙවිලා ඉවරයි. ඉරදි බලය නිසාමයි තවමත් මේ ඉරදියෙන් කය සකස් කරගෙන මෙහෙ මහරි පෙනෙන් මොග්ගල්ලාන ඔබට පිරිනිවන් පාන අවසර දෙනවා. පිරිනිවන් පාන පෙර අවසාන වසයෙන් සංඝයාට දහම් කොටසක් දේශනා කරන්නකි. බුදුරජාණන් වහන්සේගෙන් අවසරගෙන දහම් දෙස්ව. මුගලං හාමුදුරු බුදු හාමුදුරගේ සිරිපතුළු වන්දනා කරලා පිරිනිවන් පාන්න පිටත් වෙනකොට බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලා අමතල කියනවා මහනෙන මොග්ගල්ලානයන් වහන්සේ පිරිනිවන් පාන්න යන ගමනේ පෙර ගමන් යන්න කීව උන්වහන්සේට ගෞරවයක් හැටියට. මුගලං හාමුදුරු පිරිනිවන් පෑවට පස්සේ මේ ශාසනයෙන් එක පැත්තක් පාළුවට ගියා වගේ දැනේ. මොග්ගල්ලානයන් වහන්සේයම් ප්‍රදේශයක වැඩ ඉන්නවද ඒ ප්‍රදේශයේ සංඝයාට අනුග්‍රහයක්මයි. ආයේ පැත්තේ සංඝයා ගැන බුදු හාමුදුරන්ට විශේෂෙන් බුදු ඇසින් බලන්න දෙයක් නෑ කිය. මුගලං හාමුදුරු වඩිනකොට 500ක් තරම් භික්‍ෂූන් වහන්සේලා උන්වහන්සේත් එක්ක පෙර ගමන් වැඩි. මගට වැඩම කරලා මුගලං හාමුදුරු සංඝයාගෙන් අවසරගෙන තමන්ගේ කුටියට වැඩම කරලා සිවුර ඒකාංස කරලා පොරෝගෙන උන්වහන්සේ සැතපෙන උන්වහන්සේගේ ඇඳේ වැඩ ඉඳලා සිංහ සේයාවෙන් සැතපිලා 4 වෙනි ධ්‍යානයට සමවැදිලා ඒ ධ්‍යානයෙන් නැගී සිටිනවා සමගම සිංහ සේයාවෙන් උන්වහන්සේ කුටියේ පිරිනිවන් පාවදාල්. ඔය විදියට තමයි මුගලම් මහරහතන් වහන්සේගේ පිරිනිවන් පෑම ගැන ධර්මය සඳහන්වේ. එතකොට ඔබට ඔය කාරණ ඔබ හොඳට තේරුම් ගත්තනම් ඔබට ඔය ගැන ප්‍රශ්න ඇතිවෙන්න විදියක් නෑ. කර්ම විපාක විශ්‍ය අචින්තියයි. හැබැයි හැම වෙලාම හිතන්න මේ ධර්මය තියෙන බුදුහාන්දුරුව විස්තර කරපු දේ ඇසුරෙන් අපි තේරුම් ගන්නවා මිසක්. ඒක කොහොම දෙහෙම වුණේ ඇයි යාට එහෙම වුණේ ඇයි අරයට අරහෙම වුණේ කියලා අපිට තරක කරලා තේරුම් ගන්න පුළුවන්කමක් නෑ. කර්ම විපාක විශ්‍ය අචින්තයයි. හැබැයි මතක තියාගන්න සියලු කර්මයන්ගේ මිදෙන්න එක මාර්ගයක් තියෙනවා. ඒ තමයි ආර්යෂ්ඨායික මාර්ගය. මේ මාර්ග බුදුහාන්දුරුව පෙන්නුවේ කම්ම නිරෝධගාමනී ප්‍රතිපදාව.
එච්චරමයි තියෙන්නේ කර්මයන්ගේ නිදහස් වෙන මාර්ගයේ සීල සමාධි ප්‍රඥාවලින් යුක්ත නිවන් මඟ. ඒ නිවන් මගේ ගමන් කරලා මිසක් අපිට කර්මයන්ගේ මිදන්න පුළුවන්කමක් නෑ. අංගුලිමාල හාමුදුරුවෝ නිවන් දැක්කෙත්. මුගලම් මහරහතන් වහන්සේ පෙර සසරි කර්ම තිබුණත් නිවන් අවබෝධ කරෙත් අනිත් හැමෝම රහතන් වහන්සේලාත් ඒ සියලු කර්ම ප්‍රහාණය කරගෙන නිවන් අවබෝධ කරගත්තේ ආර්යෂ්ඨායික මාර්ගයේ මයි. ඒ මාර්ගෙම වඩලා ඔබටත් ධර්මශ්‍රවනය කරන ලක්වාසි ලොවාසි හැම දෙනාටමත් අපටත් නිවන් අවබෝධය පිණිසම මේ ධර්මශ්‍රවන මේ පිනත් ධර්මදාන මේ පිනත් දහම් දැනුමත් ඔබ හැම දෙනාටමත් පාරමිතාවක්ම වේවා කියල අපි ආශිර්වාද කරන.